නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද මේ උතුම් අමාවක පුන් පොය දිනේ මේ පින්වත් පිරිස සූදානම් වන්නේ තමන්ගේ ජීවිතයේ මෙලව පරලව නිවන කියන තුන් අභිවෘද්ධියෙන් උතුම් යහපත උදා කරගෙන උතුම් සැනසෙල්ලක් උදා කරගන්නට ගත කරන උතුම් මොහොතක් ගත කරන්නයි මේ සූදානම් වන්නේ. ඒක නිසා මේ පින්වත් පිරිස බොහොම අවධානයෙන් උනන්දු වෙලා අද මේ සිද්ධ කරනා වූ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාමය කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයේ මෙලොව පරලොව නිවන කියන තුන් අභිවෘද්ධියෙන් යහපත කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපි පින්නතුනේ මේ ජීවිතයේ මිනිස්සු හැටියට අපි අති උදාර දුර්ලභ ජීවිතයක් ලබාගෙන තියෙනවා. මේ මිනිසත්කමක් ලබා ගන්නවා කියන්නේ හරිම දුර්ලභ අතිම දුර්ලභ කාරණාවක්. මේ මනුස්ස චුති සූත්‍ර ආදී සූත්‍රයන් වල පැහැදිලි කරන ආකාරයට මිනිසෙක් වෙලා උප්පත්තියක් ලබන්නේ බොහොම දුර්ලභව කලාතුරකින්. මේ මාපට ඇඟිල්ලට වැලි පොඩ්ඩක් ගත්තන් පස්සේ ඒ වැලි කොතරම් අඩු ප්‍රමාණයක් වුණත් ඒ අඩු ප්‍රමාණයක් වෙලා තමයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. ඒ වගේ තමයි මේ මහ පොළවේ තියෙන වැලි පස් වගේ විවිධාකාර සතුන් වෙලා තිරිසන්ගත සත්වයෝ වෙලා එම නැත්තම් සතර පහ දුගතියටපත් වෙන සත්වයෝ වෙලා උප්පත්තිය ලබනවා. ඒ වගේම තමයි පින්නතුනේ මේ ජීවිතේ වටිනාකම තෝරගන්නත් මේ මිනිස්සු වෙලා මේ තමන්ගේ බුද්ධිය මෙහෙवला අවබෝධය මෙහෙवला ඥානවන්තව ප්‍රඥාවන්තව ඉවසිල්ලෙන් ඒ ගුණධර්ම පූර්ණය කරන පිරිසක් බවට පත් වෙන්නේ හරිම කලාතුරකින් අඩු පිරිසක්. ඒකට හේතු වෙන පින්නතුනේ මේ වගේ අති දුර්ලභ සම්බුද්ධ ශාසනයක ඒ ගත කරන උතුම් දුර්ලභ මොහොත අතපසු වුණොත් මගහැරුණොත් අන්නේ අර මහ පොළොවේ පස් වගේ වැලි වගේ තියෙන තත්ත්වයන්ටපත් වෙලා විවිධ දුගතියන්ටපත් වෙන්න පුළුවන්. මේ මිනිස්සු වෙලා ලබාගත් ජීවිතේ වටිනාකම වැඩි දියුණු කරගන්න නම් මිනිස්සෙක් හැටියට අපිට මේ අර්ථවත්ව මේ සම්බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා සී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අනුව තමන්ගේ ජීවිතයේ අර්ථවත්ව ගත කරන්නට හැකි වුණොත් ඒ විදිහට කටයුතු කරගත්තොත් තමන්ට උතුම්ම යහපතක් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර කාලෙක නම් අපි බලනකොට අපේ ජීවිතයේ බොහෝ දෙනෙක් තමන්ට හිතු මතයට එන අදහස් වලට තම තමන්ගේ මතවාදයන් වලට අනුව තම තමන්ගේ දෘෂ්ටියට අනුව තමයි කටයුතු කරන්නේ. නොයෙක් දේවල් හිතුවත් කිව්වත් කෙරුවත් උදේ නැගිට වෙලාවේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් හැම දෙනෙක්ගේ ප්‍රාර්ථනාව තමයි සතුට සැනසෙල්ල කියන එක. අපි මේ සැනසෙල්ලක් සතුටක් ප්‍රාර්ථනා කරාට අපිට පින්නතුනේ සැනසෙල්ලට හේතුව දැනගත්තොත් ඒ සැනසෙල්ලට හේතුව අපි අනුගමනය කළේ නැත්නම් ඊට අනුව කටයුතු කළේ නැත්නම් අපිට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. මේ සැනසෙල්ලට හේතුව දැකලා ඊට අවශ්‍ය දේ අනුගමනය කළොත් තමයි අපිට සැනසෙල්ල ලැබෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන මේ යථාර්ථය, ලෝකයේ තියෙන නියම ස්වභාවය, දුක පිළිබඳ නියම යථාර්ථය මේ දේශනා කරලා මේ ලෝක සත්ව සංසාර ගමනින් මුදවන්නට උතුම් වූ නිවනට පත්වන්නට හේතු සකස් කරලා දෙන්නේ, ඒ පරිසරය සකලා දෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ ඇසුරු කරගෙන සම්බුද්ධ ශාසනයේ පහළ වෙන කල්යාණ මිත්‍රයන් නිසා. මේ කල්යාණ මිත්‍රයන්ට කරන අපුපස්ථානයක් පවා එහෙම නැත්නම් ඒ ගුණයන් සිහිපත් කරලා දෙන දානමානයේ ඉඳන් මේ ශාසන අභිවෘද්ධිය සඳහා යම් තාක් කරන පූජා සත්කාරයක් වෙද්ද කවදා හරි මෙලව පරලව නිවෙනින් කෙලවර වෙන්න යහපත උදා වෙනවා. එතකොට පින්නතුනේ මිනිසෙක් වෙලා මේ වගේ උතුම් කටයුත්තකට අතහිත දෙනකොට මහා යහපතක් වෙනවා. මීට පෙර දානමාන දෙනකොට 84000 පුතඥයන්ට දන් දීලා නිවන් සම්පත්තිය ලැබුණේ වටිනාකමක් නැති වුණා. නමුත් සෝතාපන්න පුජ්‍යලෙකුට දෙන එක බත් හැන්ද ගානිසංශ 84000 පුතඥයන්ට දෙනවට වඩා වටිනාකම වැඩි වෙනවා. එතකොට පින්න මොකද මේ
සත්පුරුෂයන් ඇසුරු කරමින් කටයුතු කරද්දී මේ සංසාර ගමනින් මිදලා නිවනටපත් වෙන්නයි කටයුතු කරන්නේ. ඒක නිසා මේ හැමදෙනාම මේ අති දුර්ලභ වූ සම්බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙද්දී මේ උතුම් වූ ස්ථානයකට පැමිණිලා තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න අදිෂ්ඨාන කරගන්න. මේ අපේ ජීවිතේ ගත්තාම විවිධ ආගමික ශාස්ත්‍රවරු විවිධ කණ්ඩායම් වල අය මේ විමුක්තිය විදිහට විවිධ දේවල් හඳුන්වලා දෙනවා. මොකද සමහර ආජීවක පිරිස් නිගණ්ඨනාත පුත් ආදී කරගත්තා වූ නොඑක් ශාස්ත්‍රවරුන් විවිධ ආගමික මතවාද ඉදිරිපත් කරනවා. ඒ වගේම කියන්නේ තමන් කියන එක තමයි හරි අනිත් ඒවා ඔක්කොම වැරදි කියලා තමයි දේශනා කරන්නේ. ඉතින් එහෙම කරද්දී තමන් කියන එක හරි නම් අනිත් අය කියන ඒවා වැරදි නම් ඒ අය හේතුඵල අනුව එහෙම පෙන්වන්නෙත් නෑ සමහර වෙලාවට. මොකද තමන් කියන එක හරි නම් හරි වෙන්න හේතු පෙන්වන්න ඕනේ. වැරදි නම් වැරදි වෙන්න හේතු පෙන්වන්න ඕනේ. මේ බුද්ධ ශාසනය පින්නතුනේ නිවන කියන මේ උතුම් විමුක්තිය කියන එකට මේක දැක පෙනිලා දැකලා යන්න තියෙන මාර්ගයක්. ගිහින් දකින්න යන්න තියෙන එකක්වත් කාගෙන්වත් අහහා යන්න තියෙන එකක්වත් නෙමෙයි. තමන්ම අහලා දැනගෙන අවබෝධ කරගෙන තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙලා යන්න තියෙන ගමනක්. එතකොට තමන්ට තනියම යන්න තියෙන ගමන් මාර්ගයක් තමයි මේක. එතකොට මේ විමුක්තිය උදා වෙන නම් පින්නතුනේ අපි ඒ අවශ්‍ය කරන විමුක්තියට අවශ්‍ය ගුණාංගයන් අවශ්‍ය සාධක ටික අපි තුල එකතු කරගන්න ඕනේ, වගා කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට විමුක්තිය කියලා වෙනත් මාර්ගවල තමයි යන්න සිද්ධ වෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ මේ ලෝක සත්‍යය අසහනෙන් දුකෙන් වේදනාවෙන් කඳුලෙන් ගත කරන ජීවිතවලින් මේ මානසික අසහනයට වේදනාවට දැවීමට පුදුමාකාර සැනසෙල්ලක් නිවීමක් ඇති වෙන බුද්ධ දේශනාව තුළ ඒ අවබෝධ කරගත්තාම මේ බොහෝ දෙනෙක්ගේ ලෝකේ මුලින් සඳහන් කරපු විදිහට ආගමික ශාස්ත්‍රවරු එක සිල් වෘත සමාදන් වෙනවා. සමහර අය ඉන්නවා බල්ලෝ වගේ බුදියනවා අලුගොඩවල් වල. ඒ වගේම තමයි ඒ බල්ලෝ ආහාර ගන්නවා. හරක් වගේ ඉන්නවා, එළුව වගේ ඉන්නවා, අජවෘත ග්‍රෝවෘත මේ ආදී වෘත සමාදන් වෙලා මේවා අවසන් වෙනකන් කරලා විමුක්තිය උදා වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ එයාලා මේ බල්ලෙක් වෙන්න අවශ්‍ය ගුණාංග තමයි සම්පූර්ණ කරගන්නේ. හරකෙක් වෙන්න ඕනේ ගුණාංග තමයි මේ සම්පූර්ණ කරගන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් එයාලා කියනවා මේකෙන් තමයි විමුක්තිය ලබන්නේ කියලා. තවත් අය අන්ත අවිහිංසාවාදී විදියට ඉන්නවා. තවත් පිරිස් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා දන් දුන්නට වැඩක් නැහැ. පින් දහම් කරාට වැඩක් නැහැ. මව්පියෝ කියලා පිරිසක් නැහැ. යාගේ යුතුයකම් ඉටු කිරීමක් කියලා නැහැ. මේ විදිහට ආදී කරගත්ත මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා. ඒ අය පින්නතුනේ අනිවාර්යයෙන්ම දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්ච අය ඉන්නවා නම් ඒ අය අනිවාර්යයෙන්ම සතර අපායට යනවා. ඒක වළක්වෙන්න බෑ. පංච අනන්තරේ පාප කර්මයන්ටත් වඩා බලවත් බව දක්වන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. මොකද මේ දෘෂ්ටිය දුරු කරගත්තේ නැත්නම් මහා ආපතක් සසර ගමනේ බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. මේ විවිධ දෙසටක් මතවාද විවිධ අදහස් තියෙද්දි මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙලා මේ ලෝකේ අන්ධකාරයෙන් මුදවලා ආලෝකයට පත් කරලා යහපත උදා කරලා සැනසීම උදා කරා. මීට වසර 2600කට පෙර ඉඳන් අපි බලනකොට අපි බුදු පියාණන් වහන්සේගේ නියම සීසත් ධර්මය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපිට මොකද්ද දේශනා කරේ? මුලින් ඇත්තටම යථාර්ථය මොකද්ද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. අද බලනකොට ලංකාවේ ගත්තත් හැමතැනම බොහෝ පින්දහම්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් බොහෝ ගොඩක් තියෙනවා. ඒ බොහෝ ගොඩක් තිබ්බට අපිට ඒ තියෙන මට්ටමට ප්‍රතිඵල නැහැ. සමහරවිට එයින් මේ රාග දේශ මොහ දුරු වෙච්ච නැත්තම් උතුම් මගඵල තත්ත්වයටපත් වෙච්ච මේ තමන්ගේ මේ දැවෙන අසහනකාරී තත්වයන්, පීඩාකාරී තත්වයන් සතුටුදායක තත්වයට මගහර ගන්න පුළුවන්, අඩු කර ගන්න පුළුවන් පිරිසක් හරිම අඩුයි. ඒකට හේතුව මොකද පින්නතුනේ? බුදු පියාණන් වහන්සේ මුලින් ඉඳන්ම දේශනා කරපු ධහම තුල කොහොමද මුලින් ඉඳන්ම කටයුතු කරේ කියලා අපි හොයලා බලන්න. බුදුරජාන් වහන්සේ අපි බලනකොට ධර්ම දේශනාවක් කරන්න ඉස්සරෝම දැන් අපි සාමාන්‍යයෙන් කටයුතු කරගෙන යද්දී ඉස්සරෝම මුලින්ම කරන එක තමයි අපි
ආගමික කටයුත්තක් බොහෝ තැන් වලට ගියන් පස්සේ මුලින්ම කරන දෙයක් තමයි නමස්කාරය කියලා පන්සිල් සමාදන් වෙන්න කියනවා. පන්සිල් සමාදන් වෙන්න කියලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදි කරගත්ත විදියට මේ පංචශීලයේ සමාදන් කරලා මේ දැන් මේ පින්වත් පිරිස බෞද්ධයෝ බවට පත් වුණා. එහෙම නැත්නම් තිසරණ සහිත පංචශීලයේ පිහිටියා, සීලයේ පිහිටියා කියලා කියනවා. දැන් අපි හොයලා බලන්න ඕනේ මූලික දේශනාව තුළ, බුද්ධ දේශනාව තුළ ඇත්තටම බුදු පියාණන් වහන්සේ ඉස්සරෝම එන්න ඇවිල්ලා නමස්කාරය කියන්නේ පංචශීල සමාදන් වෙන්න කිව්වද? එහෙම කියලා සිල්ලුතුන් බවට පත් කළාද කියලා. දැන් අපි දන්න කියන කතා වස්තු බලපුවාම මේ කතා පුවත් වල අපි දන්න කියන කිසා ගෞතමී, පටාචාරා, සුනීත සෝපාක, එහෙම නැත්නම් සැරියුත් මුගලම්, කුණ්ඩලකේසි මේ ආදී කරගත්ත කතා බලනකොට ආලක යක්ෂ, අඟුලිමාල මේ හැම කතාවකම බලනකොට මුලින්ම ඉස්සරෝමා වාඩි වෙන්න අඟුලිමාල නමස්කාරය කියලා පන්සිල් සමාදන් වෙන්න. ආලක යක්ෂයා ඔයාගේ ප්‍රශ්න පැත්තකින් තියන්න ඉස්සරෝම නමස්කාරය කියන්නේ පන්සිල් ගන්න. එහෙම සඳහන් කරලා තියනවාද බුදු පියාණන් වහන්සේ ඉස්සරෝම සිල්වත් කරලා තියනවාද කියලා අපි බලන්න ඕනේ. දැන් එහෙම අපි බලනකොට පරීක්ෂා කරලා බලනකොට අපිට නම් එහෙම තොරතුරක් විස්තරයක් හොයාගන්න අහු වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද කියලා බලනකොට පින්නතුනේ අපිට දැනගන්න ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට එන්නේ මේ පිරිස මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් නිසා තමයි ඉදිරියට එන්නේ. ඒ ප්‍රශ්නය ගැටලුව ඉදිරිපත් කරන් පස්සේ මේ ප්‍රශ්නයේ ගැටලුවට විසඳුමක් පිළිතුරක් ලබා දීමක් තමයි සිද්ධ කරන්නේ. කිසා ගෞතමී ගත්තත් තමන්ගේ දරුවෙක් මැරිලා ඒ දරුවා මල ශෝකයෙන් තමයි එන්නේ. එහෙම නැත්නම් අඟුලිමාල ගත්තත් ඇඟිලි කපාගෙන තමන්ගේ ඇඟිලි මාලයක් සකස් කරගෙන බිලි පූජාවක් තබන්නයි එන්නේ. ඒ වගේම තමයි ආලක යක්ෂයා ගත්තත් විවිධ ප්‍රශ්න අහලා තමන් මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් පරසක් වල ගහනවා, එහෙම නැත්නම් බොහෝ හිංගින්සා කරනවා කියලා මේ පදුට්ට වෙච්ච මනසකින් යුක්තව කටයුතු කරන්නයි එන්නේ. එතකොට ඒ අයට අපි බලනකොට ඒ අයට බොහොම දැවෙන ප්‍රශ්නයක් තිබ්බා. ඒ අය ඉස්සරෝම සිල් සමාදන් කරෙත් නැහැ. මුලින්ම සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ ගත කරන මුලින්ම කරේ මොකද්ද? ඒ අයට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැවෙන ප්‍රශ්නෙට නියම විසඳුම පිළිතුර බුදු පියාණන් වහන්සේ නියම ක්‍රමානුකූලව අවශ්‍ය විදියට සපයලා දෙනවා පිළිතුර. ඒ පිළිතුර නියමාකාරයෙන් ලැබෙනකොට ඒ සත්‍ය දැකලා පැහැදෙනවා. ඊට පස්සේ තමයි යථාබෝධය වෙන්න ධර්මයක් දේශනා කරනවා. මෙන්න මේ ධර්මයේ දේශනා කරනකොට ධර්මය අවබෝධ කරගන්නකොට අන්න පින්නතුනේ අන්න සීලවන්ත භාවයට පත් වෙනවා. එතකොට දස අකුසලයෙන්ම වැළකීච්ච මානසිකත්වයක් හැදෙනවා. පව් වැඩ වලින් වැළකීච්ච මානසිකත්වයක් හැදෙන. එතකොට සතුන් මරණ, හොරකම් කරන, වැරදි කාමසේන යෙදෙන, බොරු කියන, මත්පැන් බොන මේ විදිහේ දුසිරිත්, හිස් වචන, පරුෂ වචන, කේලාම්, ඕපදූප, ලෝභ දේශ මොහ කියන වගේම වැළකීලා අන්න ඥානවන්තව දස අකුසලෙන් වැළකීච්ච සීලයක් පිළිටනවා. දැන් අපි පන්සිල් කියලා සමාදන් වෙන්නේ සමහරවිට බොහෝ දෙනෙක් මොනවාද පන්සිල් වල තේරුම අර්ථය ගත්තාම අපි බොහෝ විට අහන්න ලැබෙන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කිව්වම මම සතුන් මරන්නේ නැහැ කියලා කියනවා. අදින්නාදානා වේරමණී කියපුවාම සොරකම් කරන්නේ නැහැ කියනවා. කාමේසු මිච්ඡාචාරා කිව්වම වැරදි කාමයේ හැසිරෙන්නේ, මුසාවාදා කිව්වම බොරු කියන්නේ, සොරාමේරේ මජ්ජපම දට්ඨාන ආදි වශයෙන් කියනකොට මත්පැන් බොන්නේ නැහැ. එහෙම කියලා අවසානයේට කියනවා මේ තිසරණ සහිත පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කියනවා. එතකොට අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ ටිකට අනුව තේරුම තියෙනවා නම්, අවබෝධය තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ ටික හරියට ආරක්ෂා කරොත්, රක්ෂණය කරොත් අපිට නිවන් ලැබෙන්න ඕනේ. කියන්නේ මේ තිසරණ සහිත පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කියනවා. එතකොට පින්නතුනේ ඒ ටික හරියට ආරක්ෂා කරන උදවිය අද ලංකාවේ ඉන්නවා නම් ඒ අය නිවන් දැකලා තියෙන්න ඕනේ. අපි බලන්න ඕනේ මේ සීමාව තුලින් අපිට නිවන් දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් මීට එහා ගියපු තත්ත්වයක්ද නිවන් දකින්න කියන කාරණේ හොයලා බලන්න ඕනේ.
ඒක අද පින්නතුනේ අද බොහෝ දේශනාවල මේ පංච ශික්ෂාවන් පංචශීල් පිළිබඳව බලනකොට මේ නියම අර්ථයේ අදහස තෝරලා දෙන තැන් හරිම අඩුයි. මේ උතුම් වූ ස්ථානයේ හැරෙනකොට මේ ස්ථානය ඇසුරු කරගෙන තියෙන දේශනා බලනකොට ඒ ඇසුරෙන් කටයුතු කරනකොට තමයි අපිට ඒක බොහොම හොඳින් දකින්න ලැබෙන්නේ. දැන් අපි මුලින් සඳහන් කරපු විදිහට පංචශීල් පිළිබඳව කියද්දි පින්නතුනේ පංචශීල් වලට තේරුම පංච ශික්ෂාවලට මේ පාණාති පාතා දින්නා දාන කාමේසු මිච්ඡාචාරා මේ විදිහට මෙමට තේරුම් දුන්නේ සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැඩි කාමසේදින්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියලා මේ විදිහට තෝරලා දෙනවා. ඉතින් මේ විදිහට තෝරලා දීලා අවසානයේ කියනවා මේ තිසරණ සහිත පංචශීලයේ මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කියනවා. ඉතින් පින්නතුනේ එතකොට මේ ටික ආරක්ෂා කරගෙන ඉන්න අය නිවන් දකින්න ඕනේ. එතකොට අපි දන්නවා මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර මහා මායා දේවිය අටසිල් සමාදන් වුණා කියලා මේ සූත්‍ර පොත්පත්වල අපිට දහම් පොත්පත්වල දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඉතින් කියවන්න ඒව ලැබුණත් එතකොට මේ මීට පෙර බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙරත් සතුන් මරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව, වැරදි කාමසේවනේ බොරු කියන්නේ නැතුව, මත්පැන් බොන්නේ නැතුව මේ විදිහට ඉඳලා හිටපු කට්ටිය ඉඳලා තියෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සලා නිවන් දක්න තියෙනවා. තවත් පැත්තක් තමයි මේකේ බොහොම hina යන කාරණයක් තමයි සතුන් මරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව, වැරදි කාමසේදින් නැතුව, බොරු කියන්නේ නැතුව, මත්පැන් බොන්නේ නැතුව ඉඳලා කුණු හarpෙන් බැන්නොත්, පරුස වචන කිව්වොත්, හිස් වචන කිව්වොත් ඒත් නිවන් දකින්න ඕනේ. ඇයි ඉතින් මේකෙන් තේරුවොත් මේ විදිහට අපිට පැහැදිලි නැතකොට මේ විදිහට තෝරා ගන්නකින් අපිට පේනවා මේකේ යථාර්ථය මොකද්ද කියලා හරියට වටහලා නැහැ. අපි මේ ස්ථානයේ මේ මුලදී උදෑසන සිල් සමාද පෙහෙවස් සමාදන් කරද්දී පාණාතිපාතා වේරමණී ශික්ෂාපදයේ මෙසේ අර්ථවත්ව වටහා ගන්න ඕනේ කියලා ජීවිතාන්තයේත් එක් අරේතුන් වහන්සේ පරපණ නැසීමෙන් වෙන්ව පරපණ නැසීම අතහැර බහා තැබූ දඬු මුගුරු ඇතුව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතුව, පාපයට ලැජ්ජා ඇතුව, බිය ඇතුව, දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරේ හිතානුකම්පාවෙන්, දයානුකම්පාවෙන් වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන මමද පරපණ නැසීමෙන් වෙන්ව පරපණ නැසීම අතහැර බහා තැබූ දඬු මුගුරු ඇතුව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතුව, පාපයට ලැජ්ජා ඇතුව, බිය ඇතුව, දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරේ හිතානුකම්පාවෙන් වාසය කරන්නේ. අදිෂ්ඨාන කරගත් කාල සීමාවන් සිහිපත් කරගෙන සමාදන් වෙන්න තමන්ට පෙහෙවස් සමාදන් කිරීමේදී මේ ස්ථානේ පැහැදිලි කරලා දෙනවා. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන්නේ සතුන් මරන්නේ නැහැ කියලා විතරක් ගත්තොත් පින්නතුනේ වැරදි වෙනවා. මොකද හේතුව කවුරු හරි සතුන් මරන්නේ නැතුව ඉඳලා කාට හරි මරවන්න බැරිද? පුළුවන්. කවුරු හරි කෙනෙක් සත්තු මැරෙව්වොත් එයාට පව් නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් මරන්න අනුබල දෙනවා. මේ අනුබල දුන්නොත් එහෙම ඒත් පව් නැති වෙන්න ඕනේ. මරණ එකක් දැකලා අනේ හොඳයි ඔක මරපු හින්දා කියලා ඕක වර්ණනා කරන්නත් පුළුවන්. එතකොට සතුන් මරන්නේ නැහැ කියන එක විතරක් ගත්තොත් එහෙම මැරීම, මැරවීම, අනුබල දීම, වර්ණනා කිරීමේ හතර ආකාරයකින් පාපෙ සිද්ධ වෙනවා පින්නතුනේ. මේවා පව් නැති වෙන්න ඕනේ. එතකොට මේ විදිහට කෙටියට තෝරගත්තොත් අපිට අන්න තේරෙනවා අපි අන්න නියම විදිහට අර්ථය තෝරගත්තා වෙන්නේ නැහැ. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන්නේ පින්නතුනේ ශ්‍රද්ධාවන්ත චරිතයට සමාදන් වෙන ශ්‍රද්ධාවන්ත චරිතයට මේ ශික්ෂාපදයේ සමාදන් වෙලා නිවන් දකින්න තියෙන ශික්ෂාපදයක්. එතකොට මේ ලංකාවේ හැමතැනම පංචශීල් සමාදන් වෙනවා කියලා පාණාතිපාතා කියලා මොකද්ද මේ සමාදන් වෙන්නේ? මේ රහතන් වහන්සේ අනුගමනය කරනවා කියලා තමයි මේ පොරොන්දු වෙලා කටයුතු කරන්නේ. Tamanට නිසි පරිසරයක් තියෙනවා නම් අද වගේ දවසක පෙහෙවස් සමාදන් වෙලා ඊට අනුව නිදහස් පරිසරයක ඊට සුදුසු ගැළපෙන විදිහකට කටයුතු කරගත්තොත් පහසුවක් තියෙනවා. නමුත් ගිහිවතක ගත කරන පින්නතුන්ට මේකේ තියෙන දුෂ්කරතාවය අපහසුතාවයට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන්නේ. අපි කියන්නේ හොරකම් කරන්නේ නැහැ කියලා විතරයි තෝරන්නේ. ඉතින් ඒක ඊට වැඩිය ගැඹුරට යන තේරුමක් තියෙන එකක්. ජීවිතාන්තයේත් එක් අරහතුන් වහන්සේ නොදුන් දේ ගැන්මෙන් වෙන්ව නොදුන් දේ ගැන්ම අතහැර
දෙන දෙයක්ම ගන්නේ දුන් දෙීම බලාපොරොත්තු ඇතුව බලාපොරොත්තුෙන් ඉන්න දුන් දෙීම බලාපොරොත්තු වීම. පිරිසුදු ආත්ම පරිහරණයෙන් යුක්තව වාසය කරන්න ඕනේ. අපි නුදුන් දේ ගැන මත හැරලා දෙන දෙයක්ම බලාපොරොත්තු වෙන ඉන්නනම් මේ වගේ දවසක් වෙන්න ඕනේ. දැන් බැරි වෙලාවත් දැන් කඩේකට ගිහිලා ගෙදර පොතේ තියෙන බඩු මුට්ටු අරගෙන එහෙම නැත්නම් එළවලු පළතුරු වර්ග අරගෙන කඩේකට ගිහිල්ලා කරන්න වෙන්නේ අනේ මට මේ එළවලු 500ක් තියෙනවා එහෙම නැත්නම් පළතුරු කිලෝ 2-3ක් තියෙනවා මුදලාලි මහත්තයා ඔයා කැමැති ගාණක් දෙන්න. රුපියල් 50ක් දුන්නොත් මේ ඔක්කොට මැද්ද කියලා හොත් කමන්නේ මං දෙන දෙම ගන්න තැන ඉන්නේ. 50 නිහතමානීව අරගෙන එනවද? මේ ශික්ෂාපදයේ සමාදන් වෙලා ওই විදියට ඉන්න පුළුවන් නම් අන්න සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන්. ඒතකොට පින්නතුනේ අපි සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැද්දිකාම සේදින්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියලා ඊටන නිවන් දකින්න බෑ. මොකද හේතුව හිස් වචන, පරුෂ වචන, කේලාම්, ලෝභ, දේශ, මොහ වලින් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ අපි කලින් සඳහන් කර මේ පෙහෙවස් සමාදන් වීම තුළ පාණාතිපාතා ශික්ෂාපදේ විස්තර කරත්, අදින්නාදාන ශික්ෂාපදේ විස්තර කරත් මේ කිසිම එකකින් දස අකුසලෙන් එකක්වත් කරන්න වෙන්නේ නැහැ. සතුන් මරන්න වෙන්නෙත් නැහැ, හොරකම් කරන්න, වැරදි කාමසේ දෙන්න, බොරු කියන්න, එහෙම නැත්නම් හිස් වචන, පරුෂ වචන, කේලාම් ආදී කරගත් දස අකුසල් නම් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ඒ සියල්ල ආරක්ෂාව, ඒ සියල්ලෙන් ආරක්ෂා වීම මේ පෙහෙවස් සමාදන් වීම තුළ අන්තර්ගත වෙනවා. එතකොට මේ අදින්නාදාන වේරමණී ශික්ෂාපදං සමාදියාම කියන්නේ වීරවන්ත චරිතයට තියෙන ශික්ෂාපදයක්. ඒ ශික්ෂාපදේ වීරවන්ත චරිතයට සමාදන් වෙලා නිවන් දකින්න තියෙන ශික්ෂාපදේ. එතකොට පින්නතුනේ මේ ආදි කරත් කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමේරය කියන්නේ පිළිවෙලෙන් සති ආදික චරිතයට, සමාධි ආදික චරිතයට, ප්‍රඥාවන්ත චරිතයන්ට නිවන් දකින්න තියෙන ශික්ෂාපද තමයි මේ අද මේ පේනවත් පිරිස සමාදන් වෙන්නේ. අද අපි බැලුවා මුලින් සඳහන් කරා බුදු පියාණන් වහන්සේ ඉස්සරෝම නමස්කාරය කියලා පන්සිල් සමාදන් කරේ නැහැ කියලා අපි දැක්කා. ඉතින් එහෙනම් අද බුදුරජාන් වහන්සේ මොකද්ද කරේ? ඒ ඇයට දැවෙන ප්‍රශ්න, ගැටලු වලට ඒ ප්‍රශ්නයේ ගැටලුව විසඳගන්න නියම මඟ පෙන්වීමක් කරා. නියම ධර්ම දේශනාවක් කරා. ඉතින් ඒ අවබෝධය ලැබුණාන් පස්සේ එයාලට තව දුරටත් ඥානය බුද්ධිය අවදි වෙලා ධර්ම අවබෝධය කරගන්න ඕනේ කියන හැඟීමක් එනවා. ඒ ධර්ම අවබෝධය කරගන්න ඕනේ කියන හැඟීමත් එක්ක අන්න දේශනා කරනවා නිවන් දකින්න තියෙන ධර්මය. අන්න ඒකෙන් තමයි මාර්ගඵලලාභින් වලටපත් වෙලා උතුම් නිවනටපත් වෙන්නේ. ඊට පස්සේ පින්නතුනේ මේ බෞද්ධය බවටපත් වෙලා ඒ අයම ප්‍රකාශ කර අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම මේ විදිහට දේශනා කරේ ගෞතමයන් වහන්සේ මනස්කාන්තයි, අද්විතීයයි, යටිකුරු කරපු එකක් උඩුකුරු කරවා වගේ අන්ධකාරයේ ඇස්සත්ව රූප දකිත්වයි තෙල් පහනක් දැල්ලුවා වගේ අපේ ජීවිතේ කාලක වුණා. අපිට යථාර්ථය වැටහුණා කියලා අද පටන් තෙරුවන් සරණ ගියේ, තිසරණ සරණ ගියේ බෞද්ධයෙක් විදියට දරාගෙන සේක්වා කියලා ඒ අයයි කිව්වේ. නැතුව ඉස්සරෝම පන්සිල් සමාදන් කරේ නෑ. දැන් හිතන්නකෝ මෙහෙම මුලින්ම ඇවිල්ලා ඔය ටික දැන් අපි මේ පංච ශික්ෂා පන්සිල් ගන්න එපා කියලාවත් එහෙම කියන එකක් නෙමෙයි. මේකේ යථාර්ථය තෝරගන්න අපි මඟ පෙන්නනවා. ඉතින් දැන් බලමු මෙහෙම දැන් අපි හිතමු ඉන්නවා පිරිසක් කණ්ඩායමක් එනවා. උත්සවයක් හරි ආගමික කටයුත්තක් තියෙනවා. ඒ අවස්ථාවකට ඇවිල්ලා උතන ඉන්නවා හොරු ඉන්නවා, මිනිමරු ඉන්නවා, දූෂකයෝ ඉන්නවා, බොහෝම කට්ටිය ඉන්නවා. ඔහොම ඉන්න ගමන් දැන් ඇවිල්ලා පන්සලට ආවා. ඉතින් ආගමික උත්සවයක් තියෙනවා. හැමෝම එන්න වාඩි වෙන්න නමස්කාරය කියලා පන්සිල් ගන්න කියනවා. ඊට පස්සේ ඉතින් හොරුත් ඉතින් අනේ ස්වාමීන් වහන්සේ නමස්කාරය කිව්වා, බුද්ධං සරණං ගච්ඡාමිත් කිව්වා, ධම්මං සංඝං ඔය විදිහට කියලා දෙවනුවත් කියලා පාණාතිපාතා අදින්නාදාන ඔහොම කිව්වා. දැන් කියනවා මේ පින්වත් පිරිස බෞද්ධය බවට පත් වුණා, එහෙම නැත්නම් සිල්වත් පිරිසක් බවට පත් වුණා කියලා කියනවා. ඇත්තට මෙහෙම පත් වෙලා තියෙනවද, පත් වෙන්න හේතු තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. මොකද හේතුව දැන් මෙතන ඉන්න හොරු කණ්ඩායමකුත් ඉන්නවා, දූෂක කණ්ඩායමක් ටිකකුත් ඉන්නවා, මිනිමරුන් කණ්ඩායමක් ඉන්නවා, තවත් හොඳ අයත් ඉන්න පුළුවන්. එතකොට මේ අය මේ පද ටික කිව්වට සිල්වත් වෙනවද, එහෙම නැත්නම් සීලවතුන් වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. මේ අය මේක කියන ගමන් හිතන්න පුළුවන් ආහවලාගේ පර්ස් එකේ සල්ලි තියෙනවා ගොඩක් මට පේනවා.
ඕක කොහොමද වරකම් කරන්නේ? මෙයා මේ හිමීට මේ පන්සිල් කියන අතරේ මං හිමීට අත දාලා ගන්න ඕනේ මේකෙන් සල්ලි ටික. එහෙම අදහස් ඇති කරගත්තොත් සීලවන්ත වෙනවද? එහෙම නැත්නම් මේකෙන් ඉවරලා කොහොම හරි ගිහිල්ලා කවුරු හරි මේ අර සතාව මරන්න ඕනේ. ඔහොම අදහස් ගත්තොත් එතකොට පදමාලාවක් කියූ පමණින් සීලවන්ත වෙන්නේ නැහැ. එතකොට සංවරත්වයේ පිහිටන්න මොකද්ද කරන්නේ? සංවරත්වයේ පිහිටන්න නම් යථාබෝධයට වෙන්න දේශනාවක් අහලා මේ ලෝකයේ අසාරත්වයේ භයානකත්වයේ දැකලා ඒ අවබෝධය කරගත්තන් පස්සේ තමයි සංවරත්වයේ පිහිටන්නේ. යන් සමාදානං තං මතං සංවරට්ඨේන සීලං. යම් සමාදන් වීමක් ඇද්ද ඒක වතකි. වත නරක නැහැ. ඒක හොඳයි සීලයට. නමුත් පින්නතුනේ වත රැක නිවන් අවබෝධ කරන්න බෑ. මේ යථාබෝධය කරන්න නම් අපි මේ ලෝකේ යථා ස්වභාවය දකින්න ඕනේ. යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒ අවබෝධ කරගත්ත කෙනාට තමයි තුම් නිවනටපත් වෙන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලනවා ලෝකය කියලා අපි කියනවා. ලෝකය කියන්නේ මොකද්ද කියලා බලනකොට ඇස ලෝකයට අයිති. කන, දිව, ශරීරයේ නාසය මේ මන ආදී කරගත් ඔන්න ලෝකයට අභ්‍යන්තර ලෝකයක් හැදෙනවා. ඊට අමතරව හැදෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන. මේවා බාහිර ලෝකයට අයිති වෙනවා. එතකොට අභ්‍යන්තර ලෝකයේ බාහිර ලෝකයේ මේ ඇසට මොකද මේ රූපේ තියෙන්නේ? රූප බලන්න. කනෙන් වලින් ශබ්ද වලට මොකද කරන්නේ? අහනවා. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. මේ කයට පහස විඳිනවා, මුඛයට රස විඳිනවා, හිතට ධර්ම එක ඒවා හිත ඉන්නවා. දැන් මේ බොහෝ සත්වයන්ගේ ලෝකයේ බලාපොරොත්තුව ලෝකයේ භුක්ති විඳින්න. මොකද්ද එක්ක මම කරගන්න මගේ කරගන්න ඇසෙන් රූප බලන්න ඕනේ කියන මානසිකත්වය තියෙනවා. කවුද මෙයා? මොනවද කරන්නේ? කොහෙද යන්නේ? විස්තර හොය බලන්න ඕනේ. ඒ වගේම අහන්න ඕනේ ශබ්ද විවිධ ඒවා. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳ විඳින්න ඕනේ. මේ කයට පහසත් විඳින්න ඕනේ. ස්පර්ශයන්. ඒ වගේම තමයි මනසට එක හරි ආස්වාද ජනක සිතිවිලි හිතා ඉන්න ඕනේ. ඔන්න ඔය මානසිකත්වයක් හැදෙනවා ලෝකයක් හැදෙනවා මිනිස්සුන්ට. මිනිස්සු බලාපොරොත්තු තියාගන්නවා. අසීමිතව බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ලෝකයක්. මොනවාද මේ බලාපොරොත්තු පින්නතුනේ? දැනගන්න බලාපොරොත්තු වෙනවා. මොනවද මේ? කවුද මේ? කොහෙද යන්නේ? නොඑක් ප්‍රශ්නාර්ථයක් කර දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ දැනගෙන විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒක හරි වටින එකක් නම් ප්‍රියමනාප නම් Tamanට හොඳ නම් අනේක රැස් කරගන්න බලනවා. ඒක Taman එකතු කරගන්න ඕනේ මේක. Taman සන්තකේ Tamanගේ භුක්තියට තියාගන්න. දැන් දැනගෙන රැස් කරලා එතනින් අතර කරන්නෙත් නැහැ. දැන් මේක විඳින්න ඕනේ. දැන් වින්දනය කරනකොට මොකද වෙන්නේ පිටුනේ? පින්නතර මේක ගෙවිලා යනවා. හටගෙන පැවතිලා විනාශ වෙලා යනවා. ඊට පස්සේ මොකද ගන්නේ? මතු පතන්න බලාපොරොත්තු වෙනවා. අනේ මේක නැත්නම් මතුත් විඳින්න නැත්නම් මට යලිත් මේක ආස්වාද ජනක විදියට මේක පස්සේ යන්න තියෙනවා නම් කවදාද මේක හම්බෙන්නේ? කොහොමද ඒක හොයාගන්නේ? මෙන්න මේ විදියට විවිධ ප්‍රශ්න කර අන්න ප්‍රාර්ථනා කරනවා, පතනවා. දැන් දැනගත්ත රැස් කරා විඳින එක පැතුවා. ඔන්න ඔය විදියට බලාපොරොත්තු ලෝකයේ තියෙනවා. මෙන්න මේ බලාපොරොත්තු තියෙනකන් අපිට ලෝකෙන් මිදෙන්න බෑ. මේ ඇසට තියෙන බලාපොරොත්තු තමයි රූප බලන්න. රූප බලන්න තියෙන බලාපොරොත්තුව දුරු නොවන තුරු ඇහැකින් මිදෙන්න බෑ. මේ කනට ශබ්ද අහන්න ඕන කියන බලාපොරොත්තු තියෙනවා. මේ කනට ශබ්ද අහන්න ඕන කියන බලාපොරොත්තු තියෙනකන් අපිට කනකින් මිදෙන්න බෑ. මේ නාසයට ගඳ සුවඳ විඳින්න, ඒ වගේම කයට පහස විඳින්න, මනසට හිතා ඉන්න මෙන්න මේ බලාපොරොත්තු දිනකන් ඇසකින් කනකින් නාසකින් දිවකින් ශරීරකින් මිදෙන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේක නිසා නැවතත් මතුත් මෙවැනි කයක් හදාගෙන යන්න වෙනවා. එක්ක මිනිසෙක් වෙලා නැත්නම් දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා මේ විදිහේ සසර ගමනේ සංසාරයි කියලා හදාගෙන යන්න වෙනවා සසරේ. ඉතින් මේ සංසාර ගමනේ යනකොට අපිට හම්බෙන්නේ මොනවද? ජාති ගිනි, ජරා ගිනි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ 11 ගින්න තමයි හම්බෙන්නේ. කුමන જાතියක් වුණත් ජරාවටපත් වෙනවා. ව්‍යාධියටපත් වෙනවා. මරණයටපත් වෙලා යන අවසානයේ මේ ಜಾති වලට අපි ඇලීමක් ඇති වුණොත්, බැඳීමක් ඇති වුණොත්, ඒත් එක්ක ශෝකය, පරිදේවය, දුක්ඛ දෝමනස්යත් ගොඩ නැගිලා එනවා. අපි නොඑක් දේවල්ට කැමැත්තෙන් බැඳෙනවා. ඒ කැමැත්තෙන් බැඳුනම ඊට සමාන දුකක් හටගෙන ඊට සමාන ලෝකයක් හදාන්න අපි සසර ගමනේ බොහෝ දුර ඈතට යන්න හේතු වෙනවා. දැන් අපි මේ ලෝකයේ පිළිබඳව අපි විස්තර කරලා
මේ ලෝකයේ අපි භුක්ති විඳින්නේ. ලෝකේ සැරිසරන්නේ. ඇයි කියලා බැලුවොත් අපි මේ ලෝකේ හරි වටිනවා සාරයි